අයිබෝවන් දරුවනි මම මේ දෛශිකවල මේ පාඩම අද අපි කන්ටිනියු කරනවා තමයි එහාට ගිය සතියේ මම දෛශිකවල කරපු කොටස කියන්නේ අවසාන වතාවට දෛශිකවල කරපු කොටස පොඩ්ඩක් මතක් කරලා බලුවොත් ඉතින් අපි කරේ අර පිහිටුම් දෛශිකයේ කියන සංකල්පය. පිහිටුම් දෛශිකයේ කියන සංකල්පය තමයි ඉතින්දී අපි සාකච්ඡාවට බඳුන් කරේ. පිහිටුම් දෛශිකයේ කියන සංකල්පය. ඒතර පිහිටුම් දෛශිකයේ කියන සංකල්පය මම පොඩ්ඩක් යනකොට පැහැදිලි කරනවා. පිහිටුම් දෛශිකයේ කියන සංකල්පය පොසිෂන් වෙක්ටර් කියන එක. පිහිටුම් දෛශිකයේ කියන සංකල්පය. ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා අපි ගැටලුවට යනවා. ඒතර මේ පිහිටුම් දෛශිකය කියලා කියන්නේ අවකාශයේ කිසියම් ලක්ෂයකට සාපේක්ෂව අවකාශයේ තියෙන තව තැනක්. අවකාශයේ තියෙන කිසියම් ලක්ෂයකට සාපේක්ෂව මේ අවකාශයේ තියෙන තව තැනක් කොහොමද අනන්‍යව පෙන්වුම් කරන්නේ කියන්නේ. අන්න ඒක තමයි මේ පිහිටුම් දෛශිකය කියන concept එකෙන් සාකච්ඡාවට බඳුන් කරන්නේ. පිහිටුම් දෛශිකය කියන concept එකෙන් සාකච්ඡාවට බඳුන් කරන්නේ අන්න ඒක. හරි? මේ අවකාශයේ තියෙන දෛශිකයක් අවකාශයේ තියෙන ලක්ෂයකට සාපේක්ෂව අවකාශයේ තව තැනක තියෙන පිහිටීමක් කොහොමද කියන්නේ? එතකොට දැන් අපි හිතමු මෙහෙම ඕ කියලා ලක්ෂයක් අවකාශයේ තියෙනවා. තව අවකාශයේ තියෙන ලක්ෂයක් A කියලා. දැන් මේ ඕට සාපේක්ෂව ඒකේ පිහිටීම හරියටම නිර්ණය කරන්න පුළුවන් විදිය තමයි මෙන්න මේ OA කියන දෛශිකය. මේ OA කියන දෛශිකයෙන් අපිට පුළුවන් හරියටම ඕට සාපේක්ෂව A පිහිටු පින්නම් තියෙනවා. හරි? දැන් අපි හිතමු මේ තවත් B කියන ලක්ෂයක පිහිටු දෛශිකය තියෙනවා අවකාශයේ මේ ඕට සාපේක්ෂව. හරි? ඕට සාපේක්ෂව මේක තියෙනවා. එතකොට මේ B ගේ පිහිටු දෛශිකය මේ විදිහට අවකාශයේ පිහිටු දෛශික දෙකක් අර්ථ දක්වපුවාම තියෙන ඊළඟ මතුවෙන කාරණේ තමයි මේ ලක්ෂ දෙක යාකරන දෛශිකය අපට පුළුවන්කම ලැබෙනවා මේ දෛශික දෙක ඇතුලේ ප්‍රකාශ කරන්න. මේ දෛශික දෙක ඇතුලේ ප්‍රකාශ කරන්න. එතකොට දැන් මට ඕනේ AB නේ. AB දෛශිකය මට ලියන්න පුළුවන් මේ ත්‍රිකෝණ නියමයේ අනුව AB කියන එක සමානයි AO දෛශිකය ගන්න OB දෛශිකය. ඒක මේ සාමාන්‍ය දෙයක්. AB දෛශිකය මෙන්න මේ දෛශිකය සමානයි AO ධන OB ත්‍රිකෝණ නියමයේ අනුව. ඒ කියන්නේ තව විදිහට කිව්වොත් A වල ඉඳලා B ට සිදුවන විස්ථාපනය සමානයි A වල ඉඳලා O ට විස්ථාපනය කරන O වල ඉඳලා B ට විස්ථාපනය. පොඩි බන්ධ වලින් ඉඳලා විස්ථාපන සංකල්පයෙන් කිව්වත් ඒක පැහැදිලි. AO ධන OB. එතකොට මේ AO කියලා කියන්නේ A දෛශිකයේ ඍණ දෛශිකය. A දෛශිකයේ තියෙන OA විදිහට AO කියලා කියන්නේ O දෛශිකයේ ඍණ දෛශිකය. يعني අනිත් පැත්ත. එහෙනම් මේක මම ලියන්නේ ඍණ A කියලා. ධන B. මේක උනම් මාරු කරලා ලියුවොත් B ඍණ A කියලා ලියන්නත් පුළුවන්. ඒ AB දෛශිකය ඔක ලියන්න ඕන. ඊළඟ දෛශික සංකල්පය. අපි තව මේ උදාහරණයක් අවකාශයේ රෝගී ලක්ෂයක් තියෙනවා. P කියලා කැපිටල් P කියලා ලක්ෂයක් තියෙනවා. එයාගේ පිහිටුම් දෛශිකයේ සිම්පල් P. කැපිටල් Q කියලා ලක්ෂයක් තියෙනවා. එයාගේ පිහිටුම් දෛශිකයේ සිම්පල් Q. කැපිටල් R කියලා ලක්ෂයක් තියෙනවා. එයාගේ පිහිටුම් දෛශිකය R. දැන් අපිට පුළුවන් PQ දෛශිකය PR දෛශිකය QR දෛශිකය මේවා වල දෛශික අර PQR රසයෙන් අර්ථ දක්වන්න පුළුවන්. PQR රසයෙන් අර්ථ දක්වන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු අපිට ඕනේ PR දෛශිකය. ER එළිම මූලයත් එක්ක සම්බන්ධ වෙන්නේ PO ධන OR. PO ධන OR
PR දශකය කියලා කියන්නේ PO ධන OR PO ධන OR PR දශකය PO ධන OR તો PO කියලා කියන්නේ ඍණ P කියන ධන OR කියලා කියන්නේ R එහෙනම් මේක මම ඍණ අස්සිදාලුව R ඍණ P කියලා ලියන්න පුළුවන් PR දශකය හරි PR දශකය දැන් ඊළඟට අපි ගමු QP දශකය QP සමානයි QO ධන OP QO ධන OP QP දශකය તો QO කියලා කියන්නේ ඍණ Q ऋण Q धन P ऋण Q धन P ऋण Q धन P එහෙනම් මේක මට කියන්න පුළුවන් P ඍණ Q කියලා ලියන්න පුළුවන්. එතකොට දැන් ඔය විදිහම ඕනනම් QR දශකය ලියන්න පුළුවන්. හරි. ඒතකොට මේකේ මේ දීර්ඝ දශකය කියන එකෙන් අපි අදහස් කරන්නේ මේ අවකාශයේ යම් ලක්ෂයකට සාපේක්ෂව වෙනත් ලක්ෂයක පිහිටීම දෛශිකයෙන් නිර්ණය කරපුවාම අපි කියන පිටු දෛශිකය. ඒතකොට ලක්ෂවල පිටු දෛශික දැනගත්තාම යම් මූලයකට සාපේක්ෂව ඒ ලක්ෂය ආකරපුවාම ගොඩනැගෙන දෛශික අපිට මේ විදිහට හොයන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතන පොඩි රටාවක් තියෙනවා. ඒක අපි සාකච්ඡා කළා. මේ විශේෂයෙන් මම මේ කොටස කරේ සාහිත්‍ය මධ්‍යයේ ඉන්න දරුවන් ගැන හිතලා ඒගොල්ලෝ මේක ගැන හිතලා මම මේක ලිව්වේ. කියන පස්සේ දැන් මෙතන බලන්න AB දශකය B නේ PR R නේ P QP P නේ Q මෙතන මේ පොඩි රටාවක් තියෙනවා. ඉතින් රටාව අල්ලගත්තාම මේ පේජ් එක ලියන්න ඕනේ. කෙලින්ම අපිට ලියන්න පුළුවන් අවශ්‍ය දශකය. දැන් බලන්න AB දශකය නම් මේ දැන් AB කියන දශකයේ ආරම්භක ලක්ෂය A अंतराक्षय B මේකේ ආරම්භක ලක්ෂය A अंतराक्षय B උතන अंतराक्षय B උදාසික අගතිරීම ආරම්භක ලක්ෂය B උදාසික अंतराक्षय B උදාසික අගතිරීම ආරම්භක ලක්ෂය B උදාසික එමය කියන්නේ अंतराक्षय B උදාසික අගතිරීම ආරම්භක ලක්ෂය B උදාසික ඊළඟට දැන් මෙතනත් බලන්න තියෙන්නේ PR अंतराक्षय बिंदु दशक अगुरीम आरंभ लक्ष्य बिंदु दशक अंतराक्षय बिंदु दशक अगुरीम आरंभ लक्ष्य बिंदु दशक इधर බලන්න මෙතන QP अंतराक्षय बिंदु दशक अगुरीम आरंभ लक्ष्य बिंदु दशक දැන් එහෙමනම් QR කොහොමද එන්නේ අපි එකපාරම QR කොහොමද එන්නේ QR කොහොමද එන්නේ? QR එන්නේ अंतराक्षय बिंदु दशक අඩුවීම ආරම්භක ලක්ෂ්‍ය बिंदु දශකය කියන්නේ R ඍණ Q. පැහැදිලිනේ? R ඍණ Q. එතකොට දැන් මෙන්න මේ बिंदु දශකය කියන සංකල්පය වැදගත් වෙනවා ගණන් හදද්දී. ඊට පස්සේ අපි එදා ඇත්තටම මේ පාඩමේ කරේ ඔය बिंदु දශකයේ සංකල්පය කතා කරලා මගේ ටියුට් එකේ තුන්වෙනි පිටුවේ B කොටසේ 1 2 3 කියන ගණන් ටික කරන්නේ. මම කරේ ටියුට් එකේ තුන්වෙනි පිටුවේ B කොටස 1 2 3 කියන ගණන් ටික කරන්නේ. 1 2 3 කියන ගණන් ටික කරන්නේ. ඒක තමයි මම මෙතන කරේ. හරි. ඒතකොට ඕගොල්ලෝ මේ සාහිත්‍ය වාක්‍ය කට්ටිය ඒ ගණන් ටික කරන්න බැරි දේවල් තියෙනවා නම් අපි සාකච්ඡා කරමු. 1 2 3 4ක් කරා. දැන් මම අද මේ අටදෙන අභ්‍යාසයකට එක්ක තමයි ඉස්සරහට ගිහිල්ලා අලුත් සංකල්පයකට එන්න යන්නේ. ඒකක දෛශිකය කියන සංකල්පයට මම එන්න යනවා. ඉතින් ඒක තමයි අද
සාහිත්‍යවත්යේ මේ දෛශික මාර්ගවල සහභාගී නොවිච්ච අය මෙන්න මේ පොඩි සටහන කරගන්න. මේ ඒගොල්ලෝ විතරක් වීඩියෝ දෛශිකයේ කියලා ලියලා අවකාශයේ කිසියම් අචල ලක්ෂයකට සාපේක්ෂව අවකාශයේ කිසියම් අචල ලක්ෂයකට සාපේක්ෂව අවකාශයේ ලක්ෂයක පිහිටුම නිර්ණය කිරීම සඳහා පිහිටුම දෛශිකය යන සංකල්පය යොදාගෙන ඒතකොට සාහිත්‍ය විතරයි අවශ්‍ය වෙන්නේ අර දෛශික වල සහභාගී වෙන්න මේ සමාන දාගන්න ඒ ඇයි ඊට පස්සේ අද පාඩම අපි ඉදිරියෙන් හට කන්ටිනියු කරගෙන යන්න. සාහිත්‍යවන්තයේ ඉඳපු අය මෙන්න මේ ගණන් අතර හදන්න මේ නිකම්ම තියෙන මේ සාමාන්‍ය දෛශික පිටුම් දෛශික කියලා මොන විදිහට හදන්නේ නැත්නම් ත්‍රිකෝණ නියමෙන්නේ. දැන් ඔයගොල්ලන් ඉසු ගණන් කරලා ඉන්නේ. හොඳයි එහෙනම් අපි යමු මේකේ හතරවෙනි පිටුවේ යුට් එකේ හතරවෙනි පිටුවේ මේ දෙවෙනි දෙක කියලා තියෙන කැටගොරි උගම තියෙනවනේ දෙක කියලා කැටගොරි යුට් එකේ හතරවෙනි පිටුවේ උගම තියෙනවා දෙක කියලා කැටගොරි යුට් එකේ හතරවෙනි පිටුවේ උගම තියෙනවා දෙක කියලා කැටගොරි අන්නේ ගැටලුව මේ අපි සාකච්ඡා කරමු තවත් ගණන් ටිකක් මේකේ හදමු. එතකොට මේක තවත් හොඳට ඔයගොල්ලන්ට තහවුරු වෙනවා. මේ දෛශික පාඩම ඉගෙන ගන්න ටිකක් ඉවසීමෙන් සිද්ධාන්ත උගන්වන්නත් ඕනේ, ඉගෙන ගන්නත් ඕනේ. පොඩි ගණන් ගොඩක් හදපුවම තමයි මේකේ ඉන්සයිට් එක ඇතුළට යන්නේ. නැත්නම් මේක කරන්න බෑ. ඒක සරල දෙයක් ඊට පස්සේ. ඉතර අමාරු දෙයක් නෙවෙයි. දැන් හොඳට මේක මාත් එක්ක නිරීක්ෂණය කරන්න. දැන් හතරවෙනි පිටුවේ උගම තියෙන දෙවෙනි ගාන අපි හදන්නේ. හතරවෙනි පිටුවේ දෙවෙනි ගැටලුව. right? A B C D E F යනු සවිදි සඩාස්ත්‍රයේ. අපි හඳ
ගමු එක. A B C D E F යන සවිධි සලාස්ත්‍රය කියනවා. A B C D E F යන සවිධි සලාස්ත්‍රය. සවිධි සලාස්ත්‍රය. ඒතකොට සවිධි සලාස්ත්‍රය ආශ්‍රිත ජ්‍යාමිතික කරුණු ගණනාවක් අපි ඊට කලින් සාකච්ඡා කරලා මේක ඉතාම වැදගත් දෙයක්. මේ සම්මුඛ භාග සමාන්තර සමාන. අපි බලමු මොකද ඉස්ලාම් මේකේ රෝමිලා කණකේ කියන්නේ. AB ධන AC ධන AD ධන AE ධන A සමානයි 3යි AD කියලා ඔක්කොම කරනවා. මොකද මේකේ AD AB ධන AC याद करना AD याद करना AE धन AF AE धन AF समान है तुनाई AD के मतलब भावे नंद दिए में AB धन AC धन AD धन AE धन AF समान है तुनाई AD दैशिक කියන්නේ වේගුම් दैशिක නම් මත කතාවක් නෙමෙයි මේක සාමාන්‍ය दैशिක වල සාධක. ඒත් අපි මේක ඉලෙක්ට්‍රිස් අරගෙන ඔප්පු කරලා දෙන්නමු. මේකේ එකතුව AD 3යි AD दैशिකයට සමානයි. හරි. එහෙනම් මම මෙතනින් ඉලෙක්ට්‍රිස් ගන්නවා. ඉලෙක්ට්‍රිස් සමානයි AD ධන AC ධන AD ධන AE ධන AF හරි. ඉතින් අපිට තියෙන්නේ ත්‍රිකෝණීය බහුවචනීය වෙන දෙයක් නෑ මේක. වෙන දෙයක් විතර නෑ. හරි. ඒකට අපි බලමු මේක කොහොමද යන්නේ ඉස්සරහට. මොකද මේ ධර්ම දායකයන් කියන්නේ ඉස්සරහට. අර මම කලින් ආවේ නැති අයට මම වීඩියෝ එකක් දැම්මා. दैशिक ආකාරය දක්වා ගොඩක් දේවල් පැහැදිලි කරලා ඊට අමතරව පිළිතුරු दैशिक කියන සංකල්පය ඉගෙන ගත්තා. එදා 11 වෙනිදා පන්ති ඉඳ පොයලා ඉස්කටුවක් නේ. මේ ඉතින් මේක අල්ලගෙන ගණන් හදනවා ගොඩක්. ඒකට මේකට සෙට් වෙන්න පුළුවන් නේද? ඒ නිසා අකාලින් එපා මනසෙන්නේ. අල්ල ගන්නවා කියන මේක නින්ද. ඒකයි මෙතන නියුත්තේ. හොඳයි අපි බලමු. පඩහිරේ අපි මෙන්න මෙතන පොඩි නිර්මාණයක් කරගත්තොත් මේක අපිට වැඩි පහසු වෙනවා. හරි. මෙතන අපි ගමු කී කියලා. දැන් බලන්න මම මේ ගන්න යන්නේ AB සහ AC වල එකතුව වෙන විදිහකට ගන්න යනවා. කොහොමද ගන්න යන්නේ? මම AD වෙනුවට DC දාන්න යන්නේ. නෑ ඒ දැම්මත් හරියන්නේ. right. දැන් කාරණේ නැහැ.
දැන් මෙන්න මෙහෙම කරමු. දැන් ත්‍රිකෝණ නියමය යොදන්න නම් එක දෛශිකයක් ඉවර වෙන තැනට අනිත් දෛශිකය සම්බන්ධ වෙන්න බෑ. AB BC. ඒ කියන්නේ ත්‍රිකෝණ නියමයේ දෙන්නේ ත්‍රිකෝණයේ එක් පාදයක දෛශිකයක් නිරූපණය වෙලා ඒ නිරූපණය වෙන තැන කෙළවරට අනිත් දෛශිකය සම්බන්ධ වුණාම තමයි එකතු නිරූපණය වෙන්නේ මෙතන. ත්‍රිකෝණ නියමය දාන්න පුළුවන් නෙමෙයි. දැන් මේකට ත්‍රිකෝණ නියමය දාන්න බෑ. මේ දෛශික දෙකට ත්‍රිකෝණ නියමය දාන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. මේ දෛශික දෙක ත්‍රිකෝණයේම පාද ඔස්සේ තියෙනවා තමයි. මේ දෛශික දෙක ත්‍රිකෝණයක එකම පාද ඔස්සේ තියෙන බව හැබැයි ඒ කතාව ඇත්ත. හැබැයි එහෙම වුණාට එක පාදයක දෛශිකයේ කෙලවර වෙන ඉතින් අනිත් දෛශිකයේ නිරූපණය වෙන්නේ නැහැ. එතකොට ත්‍රිකෝණ නියමයේ මෙතෙන්ට එක පාදයක් දෙන්නේ නැහැ. හැබැයි මොන බලන්න මම පොඩි වෙනස්කමක් කරනවා. හරිද? මම මේ AB වෙනුවට දාගන්නවා ED. නෑ සර්. ඔව්. මේ AB වෙනුවට මම ED දාගන්නවා. එතකොට මේ වැඩේ කොහේ යනවා බලන්න. දැන් මම මෙන්න මෙහෙම දෙයක් කරන්නේ. LHS ගත්තා. මම AB වෙනුවට දෛශිකයට ED දානවා. ඇත්තට මට ඒක දාන්න පුළුවන් දෙයක්. සමාන දෛශික සංකල්පය මම පැහැදිලි කරලා තියෙනවා. මේකේ විශාලත්වය AB වල විශාලත්වය ED වල විශාලත්වයට සමානයි. සමාන්තරයි. එකම පැත්තට තියෙන්නේ. එහෙනම් AB වෙනුවට මට ED දාන්න පුළුවන්. ඇයි මම ED දාන්නේ? ඒ ED දාන්න හේතුව එතකොට අර AE කියන දෛශිකයට ED එකතු කරලා මට AD කියලා ගන්න පුළුවන්කම තියෙන නිසා. දරුවන්ට පැහැදිලිද මම මේ කියන කාරණේ? මම මේක විතර පැහැදිලි කරන්නේ ඒකයි. මම මේ AB වෙනුවට ED දාපුවාම මේ ගොඩ ඇතුලේ තියෙනවනේ AE කියලා දෛශිකය. අන්න ඒක දෙන්න එකට සම්බන්ධ කරපුවාම මට AD කියන්න පුළුවන්. මට යන්නත් ඕනේ AD එකම. ඒ තුනයි AD කියලා වෙන්නත් ඕනම තියෙන්නේ. එහෙනම් ඔන්න මම AD වෙනුවට මම යොදා ගන්නවා ED කියන දෛශිකය. හැබැයි එහෙම යොදන අතරේ ඒකේ ළඟට මම ගන්නවා කවුද? අනේ ඉස්සරහින් කරමු. හරි ඒක ඉස්සරහින් කරගෙන යන්න. ඊළඟ AC. AC ඔහම ඔව් AC එක මෙහෙම කරමු. AC එක සම්බන්ධ කරගන්න පුළුවන් මෙන්න මෙයා. ඒක සම්බන්ධ කරගන්න නම් මම AF වෙනුවට CD දාගන්නවා. එතකොට එයාව AC එක සම්බන්ධ කරගන්නවා. AC දාලා CD කියලා. දැන් තේරුණාද කාරණේ? එතකොට මෙතන AB වෙනුවට මම ED දාගත්තා. තව AF වෙනුවට AF දෛශිකයේ සමානයි සමාන්තරයි නේද? CD දෛශිකය කාර්යය AF දෛශිකයේ සමානයි සමාන්තරයි CD දෛශිකය. එහෙනම් AF වෙනුවට මම දානවා CD. මෙතෙන්ට මම දානවා CD දෛශිකය. හරි අනිත් ටික එහෙමම කියනවා. AC කියන දරිනවා එහෙමම ඊට පස්සේ අපි අවශ්‍ය නැහැ මොකද දාමු. AD අපිට තිබ්බට කමක් නැහැ. තුනයි AD කියලා දෙන්නට AD තොම. දැන් මොකද කරන්නේ? මෙන්න මේ දෙන්න. එකට ගන්නවා. මේ දෙන්න එකට ගන්නවා. හැබැයි ඒක ලියද්දි අර එක්දෛශිකයක් දැන් ED දාන AE කියලා නෙවෙයි AE දාන ED කියලා දෙන්න මාරු කරලා ලියන්නේ. කියන්නේ මෙයාව උඩට අරන් මෙයාව දෙවනුවට දාන්න. AE දාන ED. අයි මම එහෙම ගත්තේ. ඔයාලට පේනවා AE දාන ED කියලා ගත්තාම අර ත්‍රිකෝණ නියමයේ යොදන්න පුළුවන් ෆෝම් එකට ඒක සැකසීලා තියෙනවා. ත්‍රිකෝණ නියමයේ ඉදිහායි ෆෝම් එකට ඒක සැකසීලා තියෙනවා. AE දාන ED කියලා. ඒක ඕකේ. ඊළඟ AC දාන CD. AC දාන CD. ඒකත් ගත්තා. ඊළඟ AD କୁ ඊටම තනියම තියෙනවා. ඒකට හේතුව අපිට රෝගෙනාගේ තියෙනකේ AD වලින් එකතු තියෙන්නේ. දැන් AE දාන ED කියන රූප සනාදිය බලන්න දෙන්නේ නැහැ. AE දාන ED කියන්නේ කෙලින් AD. මේක AD. ඊළඟට AC දාන CD කියන්නේ ආයතාවක් AD. AD. එහෙනම් මේකෙන් අපිට ලැබෙනවා 3යි AD කියන්නේ. 3යි AD කියන්නේ. ඒ කියන්නේ අවශ්‍ය සාධනය සිද්ධ වෙනවා. දැන් බලන්න අපි එතෙන්දී ඒක ප්ලෑන් කරපු විදිය.
දාන්න. මොකද එහෙම දාන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අර ත්‍රිකෝණයක අනුබී වලින් ගත් පාද ඔස්සේ දෛර්ඝ්‍ය නිරූපණය කරපුවාම ඉතිරි පාදයේ අයිකේ ත්‍රිකෝණීය දාන්න නම් ඒ විදිහට සම්බන්ධ වෙන්නම ඕනකම තියෙනවා. හොඳයි මේක සටහන් කරගෙන අපි දෙවනි ගාන තුන්වෙනි ගානට යනවා. හොඳයි එහෙනම් අපි මේකේ රෝම ඉලක්කම් දෙක කොටසට යමු. රෝම ඉලක්කම් දෙක කොටසට යමු. ඒක රෝම ඉලක්කම් දෙක කොටස කියනවා AB සමානයි A BC සමානයි D නම් මෙන්න මේ ඩයගොනල් වල එකතුව AB ඇතුලේ තමයි මේක. AB සමානයි A කියලා දීලා තියෙනවා. BC සමානයි B කියලා දීලා තියෙනවා. මේ දෛර්ඝ්‍යයේ දීලා B කියලා. හරි. දැන් එහෙමනම් CD දන DE දන EF දන FA දෛර්ඝ්‍යක මේ එකතුව රෝම ඉලක්කම් දෙකේ කියන්නේ CD ධන DE ධන EF ධන FA මේක එකතුව අන්න දැන් ඔබට සිහිපත් වෙන්න ඕනේ බහුවස්ත්‍රය කියන්නේ දෛර්ඝ්‍ය කීපයක් බහුවස්ත්‍රයක අනුපිළිවෙලින්ගත් පාද ඔස්සේ. මොකද මේ අනුපිළිවෙලින්ගත් පාද ඔස්සේ කියන වචනේ තේරුම එකක් ඉවර වෙන තැනින් අනික පටන් ගන්නවා. එක දෛර්ඝ්‍යයක් ඉවර වෙන තැනින් අනික පටන් ගන්නවා කියන එකයි ඒකේ තේරුම. හරි. එතකොට මේ එහෙම ගියාම අර ආරම්භ කරේ පටන් ගත්ත තැන
ඉවරන තැනින් අනික ජොයින් කරනවා. මේ බලන්න. CD DE EF FA. ඒතර මොකක්ද මේ එකතු වෙන්නේ? C වලින් D DE EF FA. පටන් ගත්තේ C වලින් කෙරළෝනේ A වලින්. එහෙනම් උත්තරේ CA. මේක දෙන්නේ CA. දැන් CA කියන එක අපිට ලියන්න පුළුවන් CA දෛර්ඝ්‍යය අපිට ලියන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණය පාවිච්චි කරලා CA සමානයි කියලා CB ධන BA. අර සරල තර්කයක්නේ. C ඉඳලා E වෙත විස්ථාපනය සමානයි C ඉඳලා B ට ගිහින් B ඉඳලා E වෙන්නේ. මේ එක ලක්ෂයක ඉඳලා තව ලක්ෂයකට තියෙන විස්ථාපනය අතරමැදි ලක්ෂයක් කරා යාමේ සුත්ත කරනවා. මේක තියෙන්නේ මේ තියෙන්නේ. CA දෛර්ඝ්‍යය සමානයි CB ධන BA. එහෙනම් මේකට මම දානවා CB ධන BA. හරි. එතකොට CB කියන්නේ ඍණ B. ඒක ඍණ B. BA කියන්නේ ඍණ A. එහෙනම් මේ දෙකෙන්ම ඍණ A ගත්තාම A ධන B. ඔන්න අර දෛර්ඝ්‍යයේ එකතුව අර විදිහට ගන්න පුළුවන්කම තියෙනවා. දැන් බලන්න මේකේ රෝම ඉලක්කම් 3 ප්‍රශ්නය රෝම ඉලක්කම් 2 මේක සඳහන් කරගන්න. හොඳයි එහෙනම් මම මේක මකනවා. මොකද මේ රෝම ඉලක්කම් 3 කොටසට මේක අදාළ වෙන්නේ නැහැ. මේක අදාළ වෙන්නේ නැහැ. අපි බලමු රෝම ඉලක්කම් 3 කොටසේ මොකක්ද සඳහන් කරන්නේ කියලා. රෝම ඉලක්කම් 3 කොටසේ ඒකේ කියනවා PQRST පංචාශ්‍රය. PQRST පංචාශ්‍රය. PQ කියන්නේ සිම්බල් A, RS කියන්නේ සිම්බල් B දැක්කේ. PT සමානයි 2යි RS කියලා කියනවා. PT සමානයි 2යි RS. නම් මම ඒකට ගැළපෙන විදිහට පොඩ්ඩක් අඳිනවා. PT මෙතන ගන්නම් PT. PT සමානයි 2යි RS. මම RS ගන්නම් මෙන්න මේ වගේ. මෙහෙන් ගන්න. RS හරි. ඊළඟට කියන තව කතාවක් නේ. TS සමානයි 2යි PQ. TS මම දැන් මෙතන යාගන්න. TS සමානයි 2යි PQ. එහෙනම් ඒකට සමානව අන්නෝ normal subject
මේක හරියට කියන තොරතුරු වලට ගැලපෙන මේක ඇඳ ගන්න ඕනේ. මේ දෙක සමාන්තරයි. නැත්තම් PT සමානයි 2rs කියලා කියනවා. PT කියලා කියන්නේ 2rs. PT 2rs කියලා කියනවා. ඊළඟට TS සමානයි 2PQ කියලා කියනවා. TS සමානයි 2PQ. ඔන්න ඔය දාත දෙක. දැන් බලන්න මේකට ගැලපෙන විදිහ තමයි මම මේක එන්නේ. මේ දෙක සමාන්තරව මේක වගේ දෙගුණයක් තරම් වගේ දිගේ ඉන්න බලන්න එන්නේ. මේක වගේ දෙගුණයක් තරම් දිගේ ඉන්න බලන්න මෙතන එන්නේ. ඒකෝක තමයි ඔය පංචාශ්‍රය. දැන් මේගොල්ලෝ මේකේ දෛශික දෙකක් අර්ථ දක්වනවා. PQ කියන්නේ ඒලු. මේක A. මේක A නම් අනිවාර්යයෙන්ම මේ දෛශිකේ මොකක්ද? මේ සම්බන්ධය අනුව PQ කියන්නේ A. අන්න දැක්කම මම ඔයගොල්ලන්ට කියනවා A සහ ලැම්ඩා A අතර සම්බන්ධය කියනවා නේද? A දෛශිකයයි ලැම්ඩා A අතරයි තියෙන සම්බන්ධය කියනවා නේද? ඉගෙනවනේ. අන්න ඒක උගන්වන්න හේතුව තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ. කාරණා පැහැදිලිනේ? එතකොට මේ PQ සමානයි A නම් TS කියන්නේ 2යි A වෙනවා. TS කියන්නේ 2යි A වෙනවා. කාරණා පැහැදිලිද? TS කියන්නේ 2යි A වෙනවා. ඊළඟට කියනවා RS සමානයි B. මේක B. මේක B නම් එහෙනම් මේ දෛශිකේ 2යි B වෙනවා. සංකල්පය PR සහ QR සඳහා ප්‍රකාශන AB මගින් සොයන්න. PR සහ QR සඳහා PR සහ QR PR සහ QR සඳහා ප්‍රකාශන ABS එකෙන් හොයන්න ඉන්නේ. දැන් අපි බොහොම නිවාඩු පාඩුව මේක ගැටලුව විශ්ලේෂණය කියා කියලා දෙන තාක්ෂ අපි හරියට ඇඳගත්තා. මේ දාගත්තා. රූප සදාන හරියට ඇඳගත්තා. දැන් අපිට තියෙන්නේ හිතන්න. ඔතන යන තියෙන්නේ මේක හිතන්න. දැන් අපි ඉස්සරහම බලමු PR දෛශිකය. PR බලන්න. කෙලින්ම මෙතන තියෙන්නේ බහුවස්ත්‍ර නියමය. මෙන්න මේ බහුවස්ත්‍රය පාවිච්චි කරා නම් අපිට කෙලින්ම මේ PR දෛශිකය කියන්න පුළුවන්. බහුවස්ත්‍ර නියමය ත්‍රිකෝණ නියමය නෙමෙයි. එතකොට PR වල ලියන්න පුළුවන් PD ධන TS ධන SR. ජරයි සරල දෙයක්. පොඩි ළමයි තුනේ පන්ති ළමයින්ට තේරෙන දෙයක්. PR සමානයි PT ධන TS ධන SR කියන. PT ධන TS ධන SR කියන. PT ධන TS ධන SR. PT කියන්නේ 2යි B. ඒක 2යි B. ධන TS කියන්නේ 2යි A. SR කියන්නේ ඍණ B. SR කියන්නේ ඍණ B. SR කියන්නේ B. RS කියන්නේ ධන B. SR කියන්නේ ඍණ B. ඒතර මේක සුළු නම. ඔබට පැහැදිලි මේ දෙක සුළු නම වෙනවා B කියලා. ධන 2යි T. ඔන්න PR දෛශිකය. PR දෛශිකයට බලන්න. දැන් ඒ කියන මේගොල්ලෝ ඉන්නවා අපේ QR දෛශිකය. QR දෛශිකය. QR දෛශිකය. QR දෛශිකය. දැන් QR දෛශිකය ඕන නම් මෙහෙම වටේ කියන්න පුළුවන් මේ බහුවස්ත්‍ර නියමයේ යන්න පුළුවන් මේ QR කියලා කියන්නේ QP ධන PT ධන TS ධන SR කියලා මෙහෙම සම්පූර්ණ වටේ කියන්න පුළුවන්. QR සමානයි QP ධන PT ධන TS ධන SR කියලා.
ඒ සම්පූර්ණ වටේකින් අපිට එතන කරගෙන පුළුවන්. එහෙම ඕනේ QR කියන එක අපිට QP දන PR කියලා යන්න. මොකද දැන් PR දන්නේ නැහැ. PR දන්න නිසා අපිට එහෙම යන්න පුළුවන්. අපි එහෙම යමු. ඔයගොල්ලෝ ඕනනම් රාමයෙන් ගිහිල්ලා බලන්න. QR දන sorry QP දන PR QP දන PR QP දන PR QP දන PR QP කියන්නේ ඍණ A ඒ කියන්නේ A කියන්නේ QP කියන්නේ ඍණ A ඒකට ඒක සමානයි ඍණ A ධන PR කියන්නේ B ධන 2යි එතකොට ඍණ A සහ ධන 2යි ඒසු වුණාම A ලැබෙනවා ඔන්න අපිට ලැබෙනවා QR කියන්නේ B ධන D QR කියන්නේ A ධන D තාමයි දෙන්නේ එතනින් අපිට ඒක ඉතින් මේ ගැටලුව ඉතාලම ගැටලුවක් මේකෙන් අර රූපසදාන ඒ කියන දත්තාව නැදගන්න තෙලෙන්න ඕනේ ඊට පස්සේ ඒ අදාළ කරණේ පිළිවෙල ගන්න ඕනේ ඉතින් මේක සදාන් කරගෙන මේ වීඩියෝෙම තියෙන මේ අපේ වීඩියෝ එකේ නම් මේ කරා මෙන්න මේ තුන්වෙනි ගාන වල හෝම්වර්ක් එකක් විදිහට කරන්න අපි හතරවෙනි එකයි පස්වෙනි එකයි 6යි වගේ පන්තියේ සාකච්ඡා කරලා ඉතින් එහාට ඒකක දෛශිකයේ සංකල්පයට අපි යනවා. හරි? ඒකක දෛශිකයේ සංකල්පයට යනවා. හතරවෙනි ගාන බලන්න try කරලා බලන්න දැන් හතර නැති අය ඉන්නවනම් දැන් පොඩි අදහසක් ආවනම් මේ ටික කරනාට පස්සේ අදහසක් ආවනම් හතරවෙනි ගාන try කරන්න බලන්න. හතරවෙනි ගාන උත්සාහ කරනවා රූප සටහනෙන් ඇඳගෙන හතරවෙනි ගාන උත්සාහ කරනවා
හතරවෙනි ගානට අදාළ රූප සටහනක් තියෙනවා. හතරවෙනි ගානට අදාළ රූප සටහනක් තියෙනවා. ඕ මූලයක් විශේෂයි ABCD ලක්ෂවල විරුද්ධයිසික මේවා වේ. උතර මේ රූප සටහන ඉස්සරහ ඇඳගමු අපි. ඍණ සීනි අන්න මම ඔයගලන්ට කියනවා ප්‍රතිවර්ත දෛශික කියලා එකක් මතකද ඍණ දෛශික කියන්නේ
කියන දේ පැහැදිලි වෙන්නේ. මේ දෛශිකවලදී ඊටාම කුඩා සංකල්ප ගණනාවක් එකතු වෙලා ඒවා හරියට මනසේ ස්ථාපනය වෙලා තියෙනවා තමයි මේ පාඩම ඉස්සරහට යන්නේ. ඒ ඔබ ඒක හරියට ෆලෝ කරන්න. දැන් ඍණ CD කියන්නේ BC. ධන BC කියලා මේ මාරු කරන්න දෙන්නේ. ඍණ DC CD. දැන් බලන්න. මෙතන ආයේ බහුවසනීය තියෙනවානේ. OA AB BC CD බලමු. OA AB BC CD. මොකක්ද එතකොට මේක කියන්නේ? බහුවසනීය යන මේක එකතු වෙන්නේ මොකක්ද? OA AB BC CD. නවතින ලියවෙන්නේ පටන් ගන්න ඕනේ දැන් කෙලිම OD. මේක සමාන OD. ඒ කියන්නේ D. හරි. හරි සමහර. ඊළඟ තුන්වෙනි කොටස. රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3. මොකද්ද රෝම ඉලක්කම් 3 කියන්නේ? OA ධන OD. OA ධන OD. OA ධන OD. ඍණ CA ඍණ CD. ऋण CA ऋण CD तो OA धन OD ऋण CA අන්න ඍණ දෛශික තියාගෙන අපිට සුළු කරන්න බෑ. ඒවා ධන දෛශික බවට හරවන්න ඕනේ. මොකද අභිලංඝනයේ ත්‍රිකෝණ ආකලනයේ දෛශික ආකලනයේ පිළිබඳ ත්‍රිකෝණ නියමයේ දෛශික ආකලනයේ පිළිබඳ. හරි. તો ऋण CA කියලා කියන්නේ AC. AC ऋण CD කියලා කියන්නේ DC. DC right DC. එතකොට මෙතන ඉන්නවා OA OD AC DC කියන එක. මේක නම් මම හිතන්නේ දිගට යන්නේ නැහැ නේද? ඔව් මේක වෙන වෙනම බලන්න වෙනවා. කොහොමද මේක මෙතන OA AC මේ දෙන්න එකට ගත්තා ඉන්නේ. මේ දෙක අපි කරන්නේ. OA ධන AC. ත්‍රිකෝණ නියමය උදාහරණ නම් එහෙමනේ. එක දෛශිකයක් උඩ වෙන තැනින් අනිත් දෛශිකය සම්බන්ධ වෙනවා. එක් දෛශිකයක අන්ත ලක්ෂය අනිත් දෛශිකයේ ආරම්භක ලක්ෂය මුත් තමයි ත්‍රිකෝණ නියමයට ඒක සම්බන්ධ වෙන්නේ. ත්‍රිකෝණ නියමයේ දාලා දෛශික දෙකක් එකතු කරනවා නම් එක දෛශිකයක් ඉවර වෙන ලක්ෂයේ අනිත් දෛශිකයේ පටන් ගන්න තියෙනවා. අන්තරක්ෂය ආරම්භක ලක්ෂය වෙන අනිත් එක්කෙනා. එතකොට මෙතනින් කනෙක්ට් වෙන්නේ. එතකොට තමයි අපිට කියන්න පුළුවන් අනුපිළිවෙලින්ගත් පාරොස්සේ තියෙන දෛශික දෙකක් එහෙනම් එකතුව මේකයි. එතකොට මෙතන දැන් OA ධන AC මේ දෙක එකලකට ගත්තා හැකි. OD ධන DC එකත් හරි. මේකේ අන්තරක්ෂය මෙයාගේ පටන් ගන්න දැන්. ප්‍රති අතර මේ රූප සරණ දිහා බලන්න ඕනේ. OA ධන AC කියලා කියන්නේ කෙලින් OC. මේකත් OC. එහෙනම් මේ දෙකයි OC කියන්නේ. මේක සමානයි දෙකයි OC. ඒ කියන්නේ දෙකයි C කියන්නේ. හරි? එතකොට මේ හොඳ එකක් හරි. හොඳයි එහෙනම් දැන් තනියම ගන්න බලන්න රෝම ඉලක්කම් 4 try කරන්න. තනියම ගන්න බලන්න රෝම ඉලක්කම් 4. රෝම ඉලක්කම් 4 කියන එක තනියම ගන්න.
හොඳයි එහෙනම් අපි යමු බලන්න ඒකේ රෝම ඉලක්කම් 4 ගැටලුවට. අපි යමු රෝම ඉලක්කම් 4 ගැටලුවට. ඒකේ කියන්නේ 2 OA ධන 2 AB 2 AB ऋण BC ऋण CD धन OD හරි ඉස්සලාම ගන්න ඕනේ අර ඍණ දෛශික තියෙනවා ධන දෛශික කර ගන්න ඕනේ. ඒ එහෙම ඍණ දෛශික යාගෙන ත්‍රිකෝණීය මෙන්න යන්න බෑ. ඒවා ධන දෛශික කර ගන්න ඕනේ. ඒතර මෙතනින් එනවා 2 OA ධන 2 AB ධන CD ධන BC ධන OD දැන් බලන්න දෙකයි OA එතකොට මේ දෙක එළියට ගත්තාම මේ දෙන්න එකට සම්බන්ධ කරන්න පුළුවන් නේ. දෙක එළියට ගත්තා OA ධන AB. එතකොට මෙයාගේ අන්තලක්ෂය මෙයාගේ පටන් ගන්න දැන. එතකොට කිසිම ගැටලුවක් නැහැ. හරි ඒක හරි. මෙතන මේ දෙන මාරු කරන්න නේද? DC CD මේක ඉස්සරහට අරගෙන මේක පිටපස්සට දාන්න. දෛශික එකතු කිරීමේදී න්‍යාය දේශනීය පිළිගන්නවා දෙපැත්ත මාරු කරන්න පුළුවන්. ඒ ධන B සමානයි B ධනය. දෛශික දෙකක් ආකලනය කරද්දී අර තාපක සංඛ්‍යා ආකලනය කරනවා වගේ දෙපැත්ත මාරු කරලා ආකලනය කරන්න පුළුවන්. එතන මෙතන DC ධන CB මේක ධන OD බලමු මොකද වෙන්නේ. ඒ කියන්නේ කොහොමද අසුර කරගන්නේ අපි මේ කරන්නේ. වරක් නැහැ අපි මේ කරන දේ. OA ධන AB කියන්නේ AB. sorry OB. OA ධන AB කියන්නේ OB නේ. දෙකයි OB. දැන් උනට පේන්නේ නම් රූපේ බලන්න නැතුව මේ කියන්නේ. රූපේ බලන්න අවශ්‍යතාවයක් නැහැ. DC ධන CB. DC ධන CB රූපේ බලන්න ඕනේ නැහැ. ඒක ඕනේ නැහැ. DC ධන CB කියන්නේ DB. ධන OD. අන්න දැන් මෙතන මේ දෙන්න මාරු කරොත් OD DB කියලා නෝනේ මාරු වෙලා යනවා. දෙකයි OB ධන OD ධන DB මේ දෙක මාරු කරනවා. OD ධන DB හරි ඒ දෙක මාරු කරනවා. එතකොට එනවා 2 OB OD ධන DB OD ධන DB කියලා කියන්නේ OB. එතන අන්න දැන් සුළු කරලා අන්තිම දැනගම ආවා. දැන් මේනවා 2 OB ධන OB කියලා කියන්නේ 3 OB. ඒ කියන්නේ 3 මේ ප්‍රකාශනයේ අර දෛශික ආකලනය හොඳටම ඉගෙන ගන්න මේ ගාන හොඳටම හොඳයි. දෛශික ආකලනය ඉගෙන ගන්න හොඳටම හොඳයි මේ ගැටලුව. මේකෙන් ඉතාම හොඳින් ඒ දෛශික ආකලනය ප්‍රගුණ කරන්න පුළුවන්. ඉතින් මේ සරල දේවල් කියන්නේ මේවා මේ මහා ලොකුවට උඩ ගන්න එපා. අවුරුදු 17ක ළමයෙකුට අනිවාර්යෙන් තමුන්ගේ මනස බොහොම ප්‍රබෝධවත් ශක්තිමත් කාලයක් මේවා අල්ලන්න ඕන. එකම දේ තේරුම් ගන්න
නිරවුල් සංකල්ප තියෙනවා නම් ඒ කියන්නේ හරියට අර පස පෝර වෙලා කුණුරුඩු වයින් වෙලා උද පෝරවක් සාරවත් පස. එතකොට බීජේ දාපුවා ගැලවෙනවා. ඉතින් අර ඒ වගේ තමයි ඒක හරියට මනසට අරගෙන මේ ඉගෙන ගන්න පටන් ගත්තොත් ඉවසීම තියෙනවා. මේ අද බැලයක් බීජයක් එකවල හෙට අණ්ඩක හරන් ගඩාගෙන ඉන්න බෑ. ඉවසීම. පොර ටික දාලා වතුර ටික දාලා භූමියෙන් ආරක්ෂා කරලා වැඩෙන එකක් බලන්න හොඳ කිසි කලක මේ දේවල් ටික කරනකොට ඉබේම මේක ගොඩ නැගෙනවා. ඉබේම මේක ගොඩ නැගෙනවා. ඉබේම ගොඩ නැගෙනවා. මේක සටහන් කරගන්න. ඊට පස්සේ අපි යමු පස්වෙනි ගාන. 5 6 7 8 කරගෙන යන ඉස්සරහ හොඳයි එහෙනම් අපි උත්සාහ දරමු පස්වෙනි හයවෙනි ගණන් එකට යන්න. පස්වෙනි හයවෙනි ගණන් එකට යන්න. කරගෙන යන ඉස්සරහට 10 11 12 දක්වාම යනවා. මේ අභ්‍යාස ටික කරද්දී ඉතාම හොඳ ප්‍රගුණත්වයක් ලැබෙනවා මේ දෛශිකයෙන්. දෛශික ආකාරයේ දෛශිකයේ අධිශීලයේ ගුණාකාරයේ වල ඒ සියලු ප්‍රගුණ ග්‍රේඩ් ටික ලැබෙනවා. ඒ ටික කරගෙන යන්නයි තියෙන්නේ. ඔය ටික කරනකොට ඒ ටික ඒ දක්ෂතාවය ලැබෙනවා. මේ කිසි කෙනෙක් මේක අතාරින්න ඕනේ නැහැ. මුල හිටියේ නැහැ.
හරි. එහෙනම් අපි පටන් ගමු පස්වෙනි ගාන. පස්වෙනි ගාන පටන් ගමු. පහ මේක කියනවා ඕ මූලයක් විශේෂයි ABC ලක්ෂවල පිටුම් දෛශික ABC වේ. ඉන්න මේවා අයියෝ මේක සිම්පල් කේස් එකක්. ඒ කරන්න ඕනෙත් නෑ මම හිතන්නේ. ඇත්තටම මේ ගමන්නේ පටන් ගන්න කියලා කරලා දාන්න. දැන් ඔය මාක් කරන්නේ යම් දන්නේ නෑ මේ කොයි කියනවද කියලා. ඕ මූලයක් විශේෂයි ABC ලක්ෂවල පිටුම් දෛශික ඔන්න මෙන්න මේකට බලන්න A මෙතන B මෙතන C එහෙම නෙවෙයි. හරි ඒ ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ කියන මෙන්න මේ ඩයිස් කරන්න. ඒක පාරේ නියුලේ කියලා. කොහොනියෙම මොනවද කරන්නේ අපි ප්‍රැක්ටිස් කරලා තියෙනවා. දැන් උදාහරණයකට BC බලන්නවත් ඕනේ. BC නම් अंतराक्षीय बिंदु दर्शके अनु करනවා आरंभकलाक्षीय बिंदु दर्शके අපි ඒක ප්‍රැක්ටිස් කරන්නේ නේද अंतराक्षीय बिंदु दर्शके आरंभकलाक्षीय बिंदु दर्शके අඩු කරනවා එතකොට කෙලින්ම OC අඩු කිරීම OB ඒ කියන්නේ C අඩු කිරීම E කියන තමයි BC දර්ශකය ඊළඟ AC දර්ශකය ගත්තොත් AC දර්ශකය ගත්තොත් ඒකත් අන්තරාක්ෂීය බිඳු දෛශික අඩු කිරීම ආරම්භකලාක්ෂීය බිඳු දෛශික C දින A එළිම ලියලා දෙන්න. හරි සරලයි. තුන්වෙනි AB දෛශික AB දෛශික B දින A B දින ඊළඟ BC ධන CA හතරවෙනි එකේ තියෙන BC ධන CA BC ධන CA BC ධන CA සමානයි BA මේක සමානයි BA BC ධන CA කියන්නේ BA කියලා කියන්නේ A දින අන්තරාක්ෂීය බිඳු දෛශික අඩු කිරීම ආරම්භකලාක්ෂීය බිඳු දෛශික පස්වෙනි එක AB දින BC පස්වෙනි එක AB දින BC AB දින BC AB දින BC එතකොට මේකේ කොහොමද අර ඍණ අයින් කරගමු AB ධන CB දැන් මේක එකක් එකතු කරලා ලියන්න බෑ මොකද එකක් පටන් ගන්න තැන එකක් දෛශකයක් කියලා හිතන්නේ අනික පටන් ගන්න විදිහට මේක නෑ සෙට් වෙලා නෑ ඒ නිසා මේ දෙක එකතු කරලා තනි එකක් ලියන්න බෑ මේ දෙක එකතු කරලා තනි එකක් ලියන්න බෑ ඒක පැහැදිලි වෙන්න ඕනේ මේ දෙක එකතු කරලා තනි එකක් ලියන්න බෑ කියන්නේ මොකද එක දෛශකයක් කියලා හිතන්නේ අනිත් දෛශකේ පටන් ගන්න විදිහට මේකේ අර අකුරු සම්බන්ධ වෙලා නැහැ. හරි එහෙනම් මෙතන මේ AB කියන්නේ කෙනෙක් B නේ කියලා දෙන්නේ. CB කියන්නේ B නේ C කියලා ගත්තා. එහෙනම් දෙකයි B දින A දින C කියන්නේ. මේක ඉතින් හොඳයි මේක ඇතුලේ අපිට යමක් කරගන්න පුළුවන්. ඊළඟට 6 7 ඔබ තනියම කරන්න හෝම්වර්ක් එකකට දාගන්න 6 7 හෝම්වර්ක් එකකට දාගන්න
අය අතර හෝම්වර්ක් එළියට දාගන්න. අය අතර. අතක් හෝම්වර්ක් එළියට දාගන්න කමක් නැහැ. දැන් එක්ක අපි අට කරමු. 8 9 කරන්න හෝම්වර්ක් එක එළියට 8 ගන්න. කරන්නේ අපි try කරමු එහෙනම් 8 වෙනි ගාන 8 රූප සටහන ඉඳලා දත් ලකුණු කරලා පටන් ගන්න. බලන්න හදන්න පාට 8 වෙනි ගාන රූප සටහනක් ඇඳලා 8 හදලා තියෙන අය 10 යන 9 හෝම්වර්ක් 6 7 හෝම්වර්ක් 6 7 9 හෝම්වර්ක් 10 යන 10 කරපුවා 11ට යන මේ විදිහට කරගෙන යන්න. එහෙනම් අපි යමු 8 වෙනි ගානට. ඒක රූප සටහන ඇඳලා ඔයගොල්ලෝ try කරන්න. අපි යමු 8 වෙනි ගානට. ABCD සමාන්තරාශ්‍රයේ PQ යන පිළිවෙලේ AB සහ AD මේ මධ්‍ය ලක්ෂ වේ ABA ACB නම්
පාදනීය දෛශික EBS එක කියන්නේ අටවෙනි එක ABCD සමාන්තරාශ්‍රයේ P හා Q පිළිවෙලින් AB සහ AD මධ්‍ය ලක්ෂණ වේ AB කියන දෛශිකයේ මේකේ එනම් මෙතන භාගයේ කියලා දානවා මේක භාගයේ මම දාන්නකො මේක භාගයේ AC දෛශිකයේ B මේක B පළවෙනි ප්‍රශ්නේ අහනවා BA දෛශිකය. හරි සිම්පල්. BA කියලා කියන්නේ නම් ඍණ A නේ. දෙක BC දෛශිකය. BC. අන්න දැන් BC කියන්න පුළුවන් අපිට. ත්‍රිකෝණ නියමයේ පාවිච්චි කරලා BC BA ධන AC කියලා. BA ධන AC හරි එහෙම ලියන්න පුළුවන් එතකොට මේ BA කියලා කියන්නේ ඍණ A ධන මොනවා මේකේ මාරු කරලා B ඍණ A කියලා ලියන්න පුළුවන් ඒක හරි රෝමිලකන් තුන CB කියන්නේ මේක වගේ හිතන්න. CB කියන්නේ එමනම් BC වල විදයිද? ඒ කියන්නේ ඍණ B ඍණ A. ඒ කියන්නේ A ඍණ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට AD කියනවා. AD අතර AD AD समान है BC के करीब AD करीब BC के समान AD राशि के करीब BC राशि के समान राशि के समान AD राशि के BC के समान BC का उत्तर තමයි මෙන්න මේක උනේ. මොකද්ද BC දෙවිලා තියෙන්නේ B ඍණ A කියන්නේ. B ඍණ A කියන්නේ. හතර. පස්වෙනි එක BD දෛශිකය. බහ BD දෛශිකය. BD දෛශිකය. BD කියන්නේ මෙන්න මේ දෛශිකය. ඇන්නේ නේද නම් කවන්නේ. දැන් අනිත් අවස්ථාවේ නැහැ. BD සමානයි BA ධන AD කියලා ගත්තා. BA ධන AD
BD සමානයි BA ධන AD. BA ධන AD. BA කියලා කියන්නේ නෙමෙයි AD. AD ද පොඩ්ඩක් ගන්න ඉන්නවා. B නෙමෙයි. මේ දෙක සුළු නම් B ඍණ 2යි A. මේක හරි සරල දෙයක්. මේක මේ නිකන් ඔගේ බලාගෙන මේ බලනවා ලියනවා මේ බලනවා ලියනවා නෙමෙයි. මම ඔබට හිතන්න අවස්ථාව දීලා තියෙන්නේ. ඒ හිතන්න අවස්ථාව දීලා තියෙනකොට මේ මොහොතේ වැඩ කරන්නේ නැහැ. මේ මොහොතේ වැඩ කරන්නේ නැහැ. මේ පන්ති ඉන්නා වගේ දෙයක් තනියම ගණන් හදලා දෙනවා. මම ඔයාලට හිතන්න වෙලාවක් දෙනවා. ඒ වෙලාවට යන්න. ඊළඟට 9 වෙනි ගාන හෝම්වර්ක් එක විදිහට තියාගන්න. 10 දැන් අපි try කරමු. 10 රූපස ගාන ඉඳගෙන බලන්න උත්සාහයක් ගන්න. ඔයගොල්ලන්ට හිතෙන විදිහට උත්සාහ ගන්න. ඊට පස්සේ ඊට වඩා ලේසි වෙනවක් තියෙනවා අපි යන්න විතර බලමු. ඔයගොල්ලෝ උත්සාහ ගන්න.